साधुकार्य प्रार्थना। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से। कामा भिक्खवे वेदितम्बा कामानां निदान संभवो वेदितम्बो कामानां विमत्तता वेदितम्बा कामानां विपाको वेदितम्बो काम निरोधो वेदितम्बो काम निरोधगामिनी पाटिपदा वेदितम्बा। वेदना भिक्खवे वेदितम्बा संज्ञा भिक्खवे वेदितम्बा आसवा भिक्खवे वेदितम्बा कम्मं भिक्खवे वेदितम्बा दुःखं भिक्खवे वेदितम्बं ति। श्रद्धा संपन्न सत्पुरुष पिंडतुनि अद धर्म देशनावे मातृकावन्ने अंगुत्तर निकाये चक्क निपाते निब्बेदिक सूत्रय। මේ භව සංසාරේ අනාදිමත් කාලයක් මුළුල්ලේ තෘෂ්ණා නැමැති මේ මායාවේ දැලට අහුවෙලා කුටු වෙලා විවිධාකාර භවවල ප්‍රතිසන්දියක් ලබමින් සසර ගමනේ යෙදුණු සත්වයාට ඒ තණ්හා නැමැති දැල පලාගෙන නිර්වාණ බෝධය ලැබීම සඳහා හේතු වෙන ප්‍රතිපදාව හඳුන්වා තිබෙනවා නිබ්බේධික පරියායේ. බුදුරජාණන් වහන්සේ නිබ්බේධික පරියාය වශයෙන් නම් කළ දහම් කුට්ටාසය තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තිබෙන්නේ. කොහොම වටිනා කරුණු රාශියක් තිබෙනවා. බොහොම සති අවධානයෙන් යුක්තව තමන්ගේ කම් ඒ කෙරෙහි යොමු කරගෙන ඕහිත සෝතය කියන ආකාරයට ඒ ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්නට කියන අවවාදය අනුශාසනාව පවත්වමින් මේ දේශනාව දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍රය ආරම්භ කරමින් නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා මෙන්න මේ කරුණු දැනගත යුතුය කියන කාරණය
මුලින්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනවා. කාමා භික්ඛවේ වේදිතබ්බා කාමයන් කියන්නේ කුමක්ද කියන කාරණය ඔබලා දැනගත යුතුයි. කාමානං නිදාන සම්භව කාම ඇතිවීමට හේතුකාරක නිදානයේ පිළිබඳව ඔබලා දැනගත යුතුයි. කාමානං වේමත්තිතා වේදිතම්බා කාමයන් පිළිබඳ යම් ආකාරයක විවිධත්වයක් තිබෙනවා නම් ඒ වාද ඔබලා තේරුම් ගත යුතුයි. කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයන් නිසා ඔබලාට යම් කිසි විපාකයක් ඵලයක් ලැබෙනවද ඒ පිළිබඳව ඔබලාට අවබෝධයක් තිබිය යුතුයි. කාම නිරෝධෝ වේදිතම්බා කාමයන්ගෙන් මිදීම ඉවත් වීම නිරෝධය ඔබලා දැනගන්නට ඕන. කාම නිරෝධ පටිපදා මිදෙන මාර්ගය පිළිබඳව ඔබලා දැනගන්න. දැන් කාම පිළිබඳව ඔය කරුණු 6 අවබෝධ කරගන්නවා දැනගන්නවා වගේම වේදනා වික්ඛේ වේදිතබ්බා සංඥා වික්ඛේ වේදිතබ්බා ආසවා වික්ඛේ වේදිතම්බා කම්මං වික්ඛේ වේදිතම්බා දුක්ඛං වික්ඛේ වේදිතම්බා අර මුලින් කියපු ආකාරයටම කාමයේ පිළිබඳව සයාකාරයක නිරෝධ කිරීම දක්වා සයාකාරයක දකින්නවා වගේම ආબોධ කරගන්නවා වගේම වේදනා සංඥා ආසවා කම්ම දුක්ඛ කියන කරුණු පිළිබඳව ඔබලා දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත මුලින් දේශනාව පාත්කන්ට ඊළඟට තථාගතයන් වහන්සේ ඒ කරුණ පිළිබඳව එකිනෙක පැහැදිලිව භික්ෂුන් වහන්සේලාට මානෙනී කාමයේ මේකයි කාමී නිරෝධය මෙයයි විමතතා මෙයයි විපාක නිරෝධ පටිපදාය කියන මේ කරුණු පැහැදිලිව එකිනෙක දේශනා කළා. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ කාමය කියන්නේ කුමක්ද? චක්කු විඤ්ඤාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී වශයෙන් අපේ ඇස නිසා කන නිසා ඒ වගේ නාසය දිව ශරීරය පසෙන්දුරන්ට ගෝචර ආරම්මන අපි ජීවත් වෙන පරිසරයේ අප්‍රමාණ තියෙනවා. ඉත්තා කාන්තා මනාපා පිය රූප ආදී වශයෙන් දේශනා කරනවා. ඉෂ්ඨෝ කාන්තෝ මාපෝ සිත බැදෙන සිත රාගේ උපදින තමන් ඇලුම් කරන ප්‍රිය කරන වස්තුන් තමන්ගේ නිවෙසේ නැතිද කියන වත්ත පිටියේ තියෙනවද මාගතොට තිබෙනවද මහා සාගරයේ දියැලි ගංගා බලන තැන කාමයේද තියෙන්නේ මොනවද කාම වස්තු ලස්සන
මල් කිරිත්තක් ඒක කාමයේද කාම වස්තුවක්ද? කාමය ඇති වෙන්නේ තමන්ගේ සිතේ. සංකල්පයක් ඇති වෙනවා මේ තාම ලස්සනයි. ඒ වගේම නාසයට කිට්ටු කරලා බැලුවොත් අනේ මේකේ සුවඳ ආන්න කාමයේ හටගත් මලක් නෙලලා හිස පැලන ගන්න ඕනේ කාමරෙන් ගිහිල්ලා මේ මල් ටික ගිහින් තියා ගන්න ඕනේ. කාමයේ හටගත් කාම වස්තුන් වරතරන් ලෝකෙ තිබෙනවා. අපේ ගමනේ අන්තය දක්වා යනකොට මොනතරම් කාම වස්තුන් හම්බ වෙනවද? වාහනේ නවත්තලා යන්න හිතන මූණු වෙරළ. ඒ වගේම දියැලක් ගාවට එහෙම නැත්නම් ගංගාවට පැනලා නාන්න ආසාවක් හිතෙනවා. මෙන්න මේවා තමයි ඇස කන නාසය දිව ශරීරය ඉතත් එකතු වුණාම මේ 6 දෙනා පිනවන ලෝකයේ තිබෙන වස්තු. හැබැයි අපේ සිත එකතු වුණාම තෘෂ්ණාවෙන් බැඳුණාම කැමැත්තේ කරේ ඇති වෙච්ච ගමන්ම අන්න හටගත්ත කාම. පළමුවෙන්ම කියන්නේ ඒකේ ඇති වෙන ඡන්දය. ඡන්දය කියන්නේ කුමක්ද? කැමැත්ත. ඒක වර්ධනය වුණාම ඡන්ද රාගය. ඡන්ද රාග සහගත තත් තත්‍රාභිනන්දති. ඒ ආත්මභාවවල ප්‍රතිසන්දිය ලබන්නට ඡන්ද රාගය හේතු වෙනවා. ඇසට පෙනෙන ප්‍රියමනාප වස්තුන් කෙරෙහි බැඳීම, කනට ඇහෙන තමන් ප්‍රිය කරන ශබ්දයන් කෙරෙහි බැඳීම, නාසයට ආග්‍රහණය වෙන ප්‍රිය කරන ඒ ආග්‍රහණ වස්තුන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳීම, තමන් දිවට ප්‍රිය කරන නැත්නම් ඇලුම් කරන රසය ජීවා ප්‍රසාදය ගැටීමෙන් උපදින රස තෘෂ්ණාව ශරීරයට ලැබෙන කුට්ටබ්බේ නැත්නම් ස්පර්ශය මේ තුලින් තමයි කාමය හටගන්නේ. කාම වස්තුන් විනයි කාගේද වැරද්ද? කාම වස්තුන්ගේද වැරද්ද? ලෝකේ තියෙන ලස්සන මල් වලද වැරද්ද? ලස්සන දියැලි වලද ගංගාවලද මුහුදු වැරද්ද නැහැ. කාගේද? ආන්නේ ඒවා කුසුනාමින් බැඳ ගැනීම තමයි වැරදි. ඒ වැරදි සහගත චේතනාව මොනවද උත්පාදනය කරන්නේ? නාම රූපයන් හදනවා. නාම රූපයන් සලආයතනයන් හදනවා. සංසාර ගමන හදනවා. මෙන්න මේවා මේ ක්‍රියාවලිය. ඔය ජපාන් සෙන් බුදුදහමේ තියෙනවා එක්තරා ලස්සන කතාවක් තුවා. නායක ආමුදුරුවයි තරුණ ගෝල භික්ෂුවයි වැඩම කරන අවස්ථාවේ ගංගාවක් තිබෙනවා. මේ ගංගාවෙන් එතර වට්ටු. ඉවුරේ බලාගෙන ඉන්නවා ඈ පැත්තෙන් තොටිය එනකල් අර පාරුව පැදෙන්නේ. එතර ගන්නේදී ලස්සන කාන්තාවක් කලබලෙල වැටෙනවා ගඟට. ගහගෙන යන. කවුරුවත් පයි. අර තරුණ භික්ෂුන් වහන්සේ පැනලා දීනගෙන ගිහිල්ලා අල්ලගත්ත ආති. බයටම මරණ බයට කරේ.
ගෙනල්ලා ගොඩින් දැන් නායක හාමුදුරුවන්ට මේක දැකලා ටිකක් තරහ. ඒ කරන ධර්ම දේශනාව ආදී කාර්යයන් සඳහා ගෙන් ආය ආපහු පන්සලට ආවා. උන්වහන්සේ කතා කරන්නේ දැන් අර තරුණ භික්ෂුන් වහන්සේ ඇයි ස්වාමීනි මා එක්කලා තරහ වෙලා නෙවෙයි ඔබ අද සිද්ධ කරපු දේ තමයි ඒ පිළිබඳවයි මගේ මේ හිතේ තියෙන කෝපය. ඒ ස්වාමීනි කෙනෙක් මැරෙන්න යනකොට ඒ මැරෙන්න යන තැනැත්තිය බේරලා මම යූරෙන් තබලා මගේ ක්‍රියාව කළා. මම අල්ලගත්තේ නෑ. ඔබ වහන්සේනේ දැන් මේ පන්සලටත් ගෙනල්ලා තියෙනවා. ඒ ක්‍රියාව ඔබ වහන්සේ මෙතෙන්ට ගෙනල්ලා. මම ඒ මියන්ට තැනැත්තා තරුණියක්ද පුරුෂයෙක්ද දරුවෙක්ද මාළු කෙනෙක්ද බැලුවේ නෑ. මම ජීවිතයක් බේරගත්තා. මම ජීවිතයක් බේරගෙන අර ඉවුරෙන් තැබුවා එයාට කරන පත්තානයක් අනිත්‍යයට කරා. වහන්සේ දැන් මේ කාරණේ මෙහාට දෙනවා. අන්න බලන්න අල්ලා ගැනීමේ කියන්නේ තරයෙන් අල්ලා ගන්න පුළුවන්, මෝහයෙන් අල්ලා ගන්න පුළුවන්, ඔබෙන් අල්ලා ගන්න විවිධාකාර ක්‍රම වලින් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ මේ සිත තුළ රාගයෙන් බැලුවොත් එතන කාමයේ උපදිනවා. කැමැත්ත ඇති වෙනවා. බැඳීමක් හට ගන්නවා. කාමය හට ගැනීමේ නිදාන සම්භවය කුමක්ද? ඇසයි රූපයයි ගැටීම. මේකට මොකද්ද කියන්නේ? පස්සේ. කනයි ශබ්දයයි ගැටීම. එකතු වෙනවා දෙන්න. දැන් මේ ඉස්සරහා තියෙන කැමරාවේ කාචය මේ ආවට තියෙන සෑම රූප සටහන්ම ගන්නට ශක්තිමත්. ඒ වුණාට මේ කැමරා කාචය ගැටෙන්නේ මේ ඉස්සරහා ඉන්න මවුසා මේ කුංජ කුඩා පරාවසයක තියෙන ප්‍රදේශ. එයා අල්ල ගන්නවද ආවට තියෙන දේවල්? එයාට බෑ ආවට තියෙන දේවල්. ඇසේ ක්‍රියාකාරීත්වයත් ඕකම තමයි. ඇස චක්කු ප්‍රසාදයේ අපෙන යම් ප්‍රදේශයක් තියනවාද ඒ ප්‍රදේශවල තියෙන සටහන ඇදලා කැමරාව දන්නවද මේ ඉස්සරහින් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් කියලා? දන්නවද? එහෙනම් මේ පින්නතුල්ලාට මාව කියන. ඔය ඇස දන්නවද මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් කියලා? ඇස දන්නවද? ඇස දන්නේ. ඒක මනසට අයිති දෙයක්. මනසේ තිබෙනවා සංඥාවක්. ස්වාමින් වහන්සේ කියන සංඥා වගේම අපි පිටුවාගත්ත විශාල සංඥා ප්‍රමාණයක් තිබෙනවා. ඇසෙන් පෙනෙන රූපය අරගෙන විමර්ශනය කරලා තීන්දුව තේරෙන ගන්නේ මනස. කාමයන් හටගන්න නිදාන සම්භවය. හේතුව මොකක්ද හේතුව? ඇස සමග රූපය, කන සමග ශබ්ද සම්බන්ධයම තමයි පස්ස. පස්ස කියලා කියන්නේ හැපීම. මේක හුඟක් කරුණු දේශනා කරන්න තිබෙන නිසා අපි දැන් එක කාරණයක් පැහැදිලි කළ ආකාරයටම චක්කු සෝත ගාන ජීවා කාය කියන ඒ ඉන්ද්‍රයන්ට ආයතන වලට ගෝචර ආරම්භණයන් පිළිබඳව පින්නතොල්ලා ආභෝධය ඇති කරගන්න
මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙන්නේ යම් කිසි ආකාරයක අරමුණුද ඒ අරමුණු සායකට එක්වීමට තමයි කියන්නේ පස්සේ ඇතිවීම. ඒක තමයි නිදාන. තමන්ගේ දැසේ රූපයක් ගැටුනේ නැත්තම් ස්පර්ශ වුණේ නැත්තම් චක්කු විඤ්ඤාණයක් හටගන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කාම වේමත්තතාව පිළිබඳව බලා දැනගත යුතුයි. කාමයන්ගේ විවිධත්වය පිළිබඳව රූපාලම්බනේ කාමය එක බෙදීමක් එක කරුණක්. රූපාලම්බනේ කාමය නෙවෙයි සද්ධාරම්මනේ කාමය. මේක රූප කාමය අරග ශබ්ද කාමය. ගන්ධ කාමය, රස කාමය, පොට්ටබ්බ කාමය. මේ හැම එකම එකින් එකට වෙනස්. අන්නේ වෙනස ඔබලා දැනගත යුතුයි. ඊළඟට කාමයන්හි විපාකය පුඤ්ඤ භාගයේ අපුඤ්ඤ භාගයේ කුසල් හෝ අකුසල් හෝ අපි රැස් කරනවා. දැන් අද තරුණ එකක් ආභෝධයේ ඇති දරුවෙක් අට පෙරේකර දෙකක් ගෙනවිල්ලා පූජා කරනවා. මට කියනවා එකක් පූජා කරන්නේ දිවංගත අම්මටයි තාත්තටයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න. අනිත් එක පූජා කරන්නේ මට අනාගතයේදී රටක අගමැතිතුමා වෙලා ඉපදිලා මහා සැප විඳින්න. මාර්ගයව එමනම් ඔය දැන් අද අපිට දකින්න ආහන්න ලැබෙන දේවල් වලින් ඔබට කලකිරීමක් නැද්ද කියලා. ඒ උනාට කවන්නේ මට ආසාවක් ඇති. බලන්න මේ වගේ තමයි ඔය විසාකා උපාසිකාව ඇතුළු ඉස්සේ පෙරස සිල් සමාදන් වෙලා බුදුහාමුදුරුවෝ ගාවට ආවට පසු ප්‍රශ්න කළා මොකටද සිල් සමාදන් වෙන්නේ? එක එක කාන්තාවන් කිව්වා තමන්ගේ බලාපොරොත්තු. කුම කාමවත්. සේරම කාමවත්. හොඳ ස්වාමියෙක් ලබන්න, හොඳ දරුවෝ ලබන්න, ලස්සනට උපදින්න ඕවාගේ දේවල් තමයි. ඒ භවයේ නේද හැදුවේ? භවයේ අපුඤ්ඤ භාගයේ අකුසල කර්මයන් සිද්ධ කළාම කාමයෙන් මුල් කරගෙන තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිර්සත් ලෝකේ ප්‍රතිසන්දිය කාම විපාක. ඊළඟට මනුෂ්‍ය ලෝකේ සහ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ප්‍රතිසන්දිය කාමයන්ගේ විපාක. ඒ මොන කරගෙන නාම රූප ධර්මයන් අටනවා, නාම රූප ධර්මයන් අට අරගෙන ඊට පස්සේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. කාම වස්තුන් පින්නතොල්ලාගෙන ගත්තා. කාමය කියන එක තේරුම් ගත්තා. කාම නිදානේ ස්පර්ශය වශයෙන් කියලා දුන්නා. වේමත්තතාවය රූපකාම, ශබ්දකාම, ගන්ධකාම ආදී විවිධත්වයක් තියෙන බව පැහැදිලි කළා. ඒවායේ කාමයන්ගේ විපාකය කාම රූපාදී අරූපාදී ලෝකවල ප්‍රතිසන්දිය ලැබි. කාම නිරෝධය ස්පර්ශය නිරුද්ධ වුණොත් කාමය නිරෝධ ගාමිනී පටිපදා. කාම නිරෝධ ප්‍රතිපත්තිය ප්‍රතිපදා මොකද්ද? ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දෙවෙනි කාරණය තමයි වේදනා භික්ඛවේ වේදිතබ්බ. වේදනාව කියන්නේ කුමක්ද? වේදනාව කී ආකාරයකට විඳිනවද? ප්‍රධාන වශයෙන් කී ආකාරයකට විඳිනවද? දෙකයි. ඔව් බුදුහාමුදුරෝ දේශනා කොට වදාලා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ වේදනා. තමන් හිතවත් කරන ඇලුම් කරන දකින්න කැමැති අය දැක්කාම සුඛ වේදනාවක් හටගන්නවා. කතා කරන තුරුතුරුවා අප්‍රියව කරන අමනාප කෙනෙක් එක්කොත් එහෙම අහක බලාගෙන පින් බලාගෙන මොනවා හරි තමන්ටම කියලා කුටු ගාලා මේකේ ස්වභාවය ඒ තමයි දුක් වේදනාව හැට පේන දර්ශනය වුණේ. තව ඉතින් බාරේ කෙලවරක් නැති පෙරස හම්බෙනවා. සුඛ වේදනාවකුත් නැහැ, දුක්ඛ වේදනාවකුත් නැහැ. ඒ ආගේ හොයන්න ඕනේ නැහැ, බලන්න ඕනේ නැහැ. කොහෙද ගියේ කියලා අහන්න යන්නේ කියලා අහන්න ඕනේ නැහැ. මධ්‍යස්ථේ මේ සියලු ආරම්මණය මුල් කරගෙන මේ වේදනා විවිධාකාරයෙන් හම්බ වෙනවා. ඉතින් දවසේ බැලුවොත් ඔය ආකාරයට බලන්න උඟක් උපේක්ඛා සාගත වේදනා තමයි අදුක්ඛ මසුඛ වේදනා තමයි දවසේ වැඩි හරියක් ගෙවිලා ගියේ. මේ වේදනාවේ නිදාන සම්භාවය ඒ පස්සේ ශරීරයේ ස්වභාවයෙන් හටගන්න දුක් වේදනාවල් තිබෙනවා. අසනීප තත්වයන් තුළ, ඍතු විපර්යාසයන් තුළ, තැලී පොඩි කැපීම් ආදී මුල් කරගෙන ඉතින් ඒ වාගේ කායික දුක් වේදනාව තියෙනවා. මානසික දුක් වේදනාව තියෙනවා. ඒ හැම දෙයකට හැපීමම තමයි ඉතින් ඒ නිසා මෙන්නතේ මේ වේදනාවේ නිදාන සම්භවය පස්සේ වේදනාවේ වේමත්තාව විවිධාකාරයෙන් සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව. සාමිස සුඛ වේදනාව කියන්නේ මොකක්ද? ඒක තමයි මේ පින්නතොල්ලා ජීවිතේ වැඩි හරියක් මෙතෙක් කල් දෙන්නේ. ඇස කන නාසය දිව ශරීරයට ලැබෙන මේ රූප ආරම්මන, ශබ්ද ආරම්මන ඕවෙන් සෑම දෙයකින්ම මෙච්චර කාර්යයක් තම වස්තුව මුල් කරගෙන ආසාව සිත තුළ උපදවා ගන්න. ඉන්ද්‍රියං ගෝචර ආරම්මණයන් තුළින් සතුට වේ. ඒකට තමයි සාමිස සුඛ වේදනාව, තෘෂ්ණාව සහිත සැප වේදනාව. නිරාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව කියන්නේ බුද්ධ වන්දනාව, ධර්ම ශ්‍රවණය, දන් දීම, වතපිළිවෙත, ගුණ ධර්ම, භාවනා වැඩෙන් ආදී වශයෙන් කුසල කර්මයන් සිද්ධ කරලා පින්නතුනි අපි කොච්චරනම් සතුටු වෙනවා. ඒ සතුට ක්ලේශයන්ගෙන් තොර නිසා නිරාමිස සැප වේදනා. නිරාමිස නිවිදින්නේ නිරාමිස සැප වේදනාවක්. ධර්මය ආනවා, ඒවා අවබෝධ කරගන්නවා, ඒවා ලියා ගන්නවා. ඒ නිරාමිස සතුට
ධර්මය තුළින් උපදින සතුට. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් බෙදලා වෙන් කරනවා සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව. සාමිස දුක්ඛ වේදනාව කියන්නේ අපට අවශ්‍ය පංචකාම සම්පත් රැස් කරගන්න නොහැකිව දුක් වේ. යකන රූප ලැබෙන්නේ නැහැ, ශබ්ද ලැබෙන්නේ නැහැ, ගන්ධ ලැබෙන්නේ නැහැ, රස ලැබෙන්නේ නැහැ, ස්පර්ශය ලැබෙන්නේ නැහැ. පුච්චර දුක් විඳා තමන්ට ඕන තැන් වලට යන්න යාගන්න බෑ. පංචකාමයේ මුල් කරගෙන ඒවා ඉෂ්ට සිද්ධ නොවුනාද ඇති වෙන දුක සහ ඒවා ලබා ගන්නට ලීදින දුක සාමිස දුක්ඛ වේදනාව. නිරාමිස දුක්ඛ වේදනාව කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. සිල් සමාදන් වෙන්න බාධා, දන් දෙන්න බාධා, බණ අහන්න බාධා, භාවනා වඩන්න බාධා. පෞගේ කාලේ වසර දෙකක් රටවහලා තිබුණානේ කොච්චර දෙනාද මේ දොළොස් මහේ සිල් සමාදන් වුණු මට ගෙදරට මුටු වෙලා සිල් සමාදන් වෙන්න දුක. භාවනා වඩන යෝගයෙන් ඉදිරියට ගෙන් ධ්‍යාන ලබාගෙන මාර්ගඵල නොලැබෙනකොට දුක ඇති වෙනවා. මහසිව ආමුදුරු කොච්චර දුක් වුණාද අවුරුදු 30ක්. භාවනා වැඩුවා මට බෝලේ රාතන් වහන්සේලා 30000ක් ඉන්නවා. මට මේ අවුරුදු 30ක් ගෙල්ලක් භාවනා වඩාගෙන මේ නිවන් දකින්න බැරුව දැසට කඳුළුවා. නිරාමිස දුක්ඛ වේදනා. ඒවා කුසල් පිළිබඳ. ඊළඟට පින්නතෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සාමිස අදුක්ඛ මසුඛ වේදනාව, නිරාමිස අදුක්ඛ මසුඛ වේදනාව. ඒක නම් පින්නතුල්ලාට එකක් පැහැදිලි. මොකද ඒට අදාළ කරුණු මුලින් කියවුණා. සාමිස දුක්ඛ වේදනාව කියන්නේ පස්කම් සොය විදින අතරතුර ඒවැයි සැප පැත්ත මම දේශනා කළා, දුක් පැත්ත මම දේශනා කළා. අදුක්ඛ මසුඛ කියන මේ පංචකාමයේදී බෙදාත් වෙන එකත් අර මහා පාරේ ගමන් කරන අවස්ථාවේ සිද්ධ වෙන ඒ ක්‍රියාවලින් උපේක්ඛා බව පැහැදිලි කරනවා. නිරාමිස අදුක්ඛ මසුඛ වේදනාව. අදුක්ඛ මසුඛ වේදනාව කියන්නේ භාවනා වඩන යෝගීන්ට පමණක් උපදින වේදනාව. ඒ යෝගියා තමන්ගේ නීවරණ යටපත් කරලා ධ්‍යාන ලැබුවා. සමහර වෙලාවට පංචම ධ්‍යානෙ දක්වා ගියා, සමාපatti දක්වා ගියා. ඊවාගේ නවවා විදර්ශනා ඥාන උපදවා ගත්තා. එහෙම ඥාන උපදවාගෙන පින්නතුනි ඒ යෝගියාට උපරිනවා නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන තාම බලවත් උපේක්ෂාව. ඒ මදහත් බව උපදින්නේ විදර්ශනා භාවනාව තුළින්. දුක්ඛ සැප දෙකම නැති නිර්වාණ අවබෝධය ලබන ඒ උතුම් පුද්ගලයාට පහළ වෙන ඒකාව තමයි නිරාමිස අදුක්ඛ මසුඛ වේදනාවේ කියලා කියන්නේ. ඊළඟට වේදනාවේ විපාකය. ඒකත් මතක තියාගන්න වෙනසක් නැහැ. මේ වේදනාව මුල් කරගෙන මේ විදීම මුල් කරගෙන තමයි සත්වයා කුසල අකුසල සිද්ධ කරන්නේ. කුසල අකුසල සිද්ධ කරන්නේ වේදනාව මුල් කරගෙන. එමනම් ලැබෙන ඵලය මොකක්ද? ඵලයෙන්
උත්පත්තිය නැවත ප්‍රතිසන්දි කාම භාවයේ උපදිනවා සතර ආපායේ උපදිනවා මනුෂ්‍ය ලෝකේ උපදිනවා චාතුර් මහරජකේ තාවතින්සේ යාමේ කුසිතේ නිම්මාන ගති පරිනිම්මිත වසවත්ති ඒ වගේ රූපාචර බඹලෝ අරූපාචර බඹලෝ මේ භව සංසාර ගමනේ පුණ්‍ය වාගේ අපුණ්‍ය වාගේ කුසල අකුසල සිද්ධ කරගෙන සංසාර ගමනේ එක පැත්තකින් කාමයෙන් මුල් කරගෙන සසර ඇදෙනවා අනිත් පැත්තෙන් වේදනා මුල් කරගෙන සසර ගමන හැදෙනවා නිරෝධය පස්සේ නිරුද්ධ වෙනවා නම් වේදනාවට ගන්නෙ නෑ ඒකේ තේරුම් නිරෝධය පස්සේ නිරෝධෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදාව තමයි අරියවට්ටංගිකෝ බක්කු තුන්වෙනි කාරණයට අපි ළඟට දිවිසෙන්නේ සංඥා වික වේදිතබ්බු සංඥාව කියලා කියන්නේ හැඳින ගැනීමනේ රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ ස්පර්ශ සංඥා ඒවා එතකොට මේ දුරුණු මාර්ගයෙන්ම තමයි ඇතුල් වෙන ඒවා සංඥා හටගන්නේ කොට සංඥා පිළිබඳ කාල වේලාවල් කිවෙන නිසා ඔබට මතක තියාගන්න අපි මේ සංඥාවල් හටගන්නේ ඇස කන නාසය දිව ශරීරය ආදී මේවා ඔස්සේමයි ඒවා ඒ ආකාරයට රූප සංඥා ශබ්ද සංඥා ආදී වශයෙන් හඳුන්වලා තිබෙනවා ඒ සංඥාවල නිදාන සම්භාවය එකක් පින්නතුනි පස්සේ ආයත රූපේ ගැටීමෙන්ම තමයි සංඥා හඳුනගන්නේ ලැබෙන අරමුණු අපි තේරුම් ගන්නේ වර්ග කරන්නේ ඒවට මේ සංඥාව උපකාරී වේමත්තතාවය කියලා කියන්නේ වේදත්ත ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම් සංඥාවක් හැඳින ගැනීමක් තිබෙනවාද හැඳින ගැනීම වලින් පවා විවිධයි එහි විපාකය මොකද්ද පුනර්භවය ඇති කිරීම යම් තැන්වල කාම රූපාරූපයේ කියන භවත්‍රයේ ප්‍රතිසන්දිය ගැනීමයි විතර මේ නාම රූප හැදෙනවා නාම රූප හැදුණොත් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්ස නිරෝධෝ සංඥා නිරෝධ ස්පර්ශය නිරුද්ධ වුණොත් සංඥාව නිරුද්ධ වෙනවා නිරෝධ ප්‍රතිපදාව තමයි අරියෝ අට්ඨාංගිකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් හතරවෙනි කාරණයට වෙනත් කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආසවා භික්ඛවේ වේදිතබ්බා ආශ්‍රව ධර්මයන් මහණෙනි දරුවනි ඔබලා දැනගත යුතුයි කාමාශ්‍රවේ භවආශ්‍රවේ ඊටාශ්‍රවේ මෙතන අරගෙන නැහැ කාමාසවා භවසවා විද්‍යාසවා මේ සූත්‍රයේ ආසව තුනක් පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ කාමාශ්‍රවේ භවශ්‍රවේ අවිද්‍යාශ්‍රවේ කාමේ ආශ්‍රව ධර්මයන් හට ගැනීමේ නිදාන සම්භවය ඉදිස්සරා මෙන්න තුන්ද ආශ්‍රව ධර්මයන්ගේ ස්වභාවය දන්නවද මේ භව සංසාරේ දික් කරන්න හේතු වෙන අපේ සිත තුළ
පැසව පල්ලේ පවතින ස්වභාවයක් තමයි කාමාසවය, භවාසවය, විරස් සූත්‍රවල දිට්ඨාසවය, අවිජ්ජාසවය කියන සංසාරේ පුනර්භවය ඇති කරමින් දීර්ඝ කරන බලවත් ලෙස ගැට ගහලා තිබෙන කරුණු හතරක් තමයි මේ ආශ්‍රව ධර්මයන් කියන්නේ. එහි නිදාන සම්භවය. මොකක්ද නිදාන සම්භවය? පස්සේ නම් නෙවෙයි. අවිද්‍යාව. මේ කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිද්‍යාසව කියන සියලු ආශ්‍රව ධර්මයන් හට ගැනීමේ නිදානය හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද? නොදැනීම. මොනවා ගැන නොදැනීමද අවිද්‍යාව කියන්නේ? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක්ඛාරය සත්‍ය නොදැනීම, සමුදයාරය සත්‍ය නොදැනීම, නිරෝධාරය සත්‍ය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය සත්‍ය උප්පන්තේ අඥානං අපරන්තේ අඥානං උප්පාපරන්තේ අඥානං. මෙලොව ගැන නොදැනීම, පරලොව ගැන නොදැනීම, මෙලොව පරලොව දෙකම ගැන නොදැනීම. මෙතන නිකම්ම මෙලොව ගැන නොදැනීම නෙවෙයි, මේ භවයේ අපි ප්‍රතිසන්දියට හේතුකාරක ධර්මය ඒවා ගැන නොදැනීම. අනිත් කාරණය පටිච්චසමුප්පාදේ නොදැනීම. මෙන්න මේ කරුණු නොදැනීම අවිද්‍යාව වශයෙන් සැලකෙන විස්තර කරලා තියෙනවා. අවිද්‍යාවේ තිබෙන වේවත්තතාවය කුමක්ද? විවිධත්වය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. නිරයගාමී ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, තිරසම්භවය ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, പ്രേත භවයේ ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, අසුර භවයේ ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, සදිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව, රූපාරූප භවයන්ගේ ප්‍රතිසන්දියට හේතු වෙන අවිද්‍යාව. ඒ වාගේ ප්‍රභේදයක් තිබෙනවා අවිද්‍යාවේ ඒ තැන්වල ප්‍රතිසන්දිය ලබන. ඒ ආශ්‍රව ධර්මයන්ගේ නිරෝධයට හේතු වෙන කාරණේ අවිද්‍යා නිරෝධෝ ආසව නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වීමම තමයි ආශ්‍රව ධර්මයන්ගේ නිරෝධය. ඉතින් මේ අවිද්‍යාව සිත තුළ තියෙන කල නම් පින්නතුනි අපි මේ ආශ්‍රව ධර්මයන්ගේ බැඳිලා පැටලිලා වේලිලා ජීවත් වෙනවා. ඒ ආශ්‍රව ධර්මයන්ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. කම්මං බික්ඛවේ වේදිතබ්බං. දැන් ඊළඟට දේශනා කරන්නේ කර්මයේ පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මහණෙනි කුමද්ද කර්මය කියන්නේ? චේතනාම් බික්ඛවේ කම්මං වදාමි. ඔය බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වලදී කර්මය හඳුන්වලා දුන්නු ක්‍රමයක්.
පහර දෙනකොට චේතනාව වේදිනවා. ඉතින් එතකොට මෙන්න මේ සිතෙන් කයෙන් වචනයෙන් ත්‍රිවිධද්වාරයෙන් මේවා කරන්නේ. ඒ ත්‍රිවිධද්වාරයෙන් සිද්ධ කරන කුසල අකුසල ඒ සෑම තැනකම චේතනාව යෙදුණුත් ඒක කර්ම. චේතනාම් විකරේ කම්මං වදාති. උසාවියේ ඔය නීතිඥයෝ සමහර අය නිදහස් කරගන්න මේක අචේතනික සිද්ධ වුණා කියලා. ඔව්. ඒක අචේතනික කියලා ඉතින් තරක කරලා වැරදිකාරයෝ නිදහස් කරගෙන. මෙන්න මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ කර්මයේ කිව්වේ ඒ සෝමන ඡායසික ධර්මයන් යෙදුණුත් ඒ චේතනාවේ කුසලයක් අසෝමන ඡායසික ධර්මයන් යෙදුණුත් ඒ චේතනාවේ අකුසලයක්. ඒක කයින් සිදු කළක් වචනයෙන් සිදු කළක් ඒ දෙපැත්තටම පින්නතුනි ඒවට චේතනාව යෙදෙන්න පුළුවන්. චේතනාව යෙදුණොත් ඒක කර්මයක් නෙවෙයි. කම්ම නිදාන සම්භවය මෙතනදී නිදාන සම්භය වෙන්නේ පස්සේ මොන් කරගෙනම තමයි චේතනාව හටගන්නට චක්කු ద్వාර සෝත ద్వාර ගාම ద్వාර ජීවා ద్వාර කාය ద్వාර මනෝ ద్వාර කියන මේ ద్వාරතු වල අරමුණු ගැටෙන්න ඕන. ඒ නිසා ඒ ස්පර්ශය මෙහි නිදාන සම්භවය වෙනවා. ඊළඟට කර්මයන්ගේ වේමත්තාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරේවේදනීය කම්ම, චිරාත්තාන වේදනීය කම්ම, අසුර භවය වේදනීය කම්ම මේ තැන්වල විඳින්න සුදුසු කර්ම තියෙනවා. පස්පව දස අකුසල් සිද්ධ කරන අයගෙන් දෙවිදත් ආමුදුරු නිරේවේදනීය කර්මයක් සිද්ධ කළා. එයාට එතකොට මේ නිරේවේදනීය කර්මයට අනුව විපාක වශයෙන් ඒක නිරේගාමී කර්මයක් බවට පත් වුණා. සමහර කර්ම තිරිසන් භවයේ වේදනීය කර්ම, අසුර භවයේ වේදනීය කර්ම, කුසල කර්මයන් අතර මනුස්ස ලෝකයේ ශක්තිමත් කර්ම වේදනීය කර්ම තියෙනවා. ඒ තන්වල ප්‍රතිසන්දිය ලැබමින් විපාක ලබන්න සුදුසු කර්ම තිබෙනවා. යම් කෙනෙක් හිතලා බලන්න ප්‍රථම ධානයේ ඉපදෙවුවා. දැන් මෙයාගේ මේ කර්මය කොහෙද වේදනීය කර්මයක් වෙන්නේ? පල්ලෙයාම බඹදලේ. ඒ කුහල මමතලය වල නෙවෙයි ප්‍රථම ධානයේ නිසා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පූර්වේත මහා බ්‍රහ්මය කියන මේ බඹතල තුනෙන් ඒක තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ තන්වල වේදනීය කර්ම බුදුරජාණන් වහන්සේ විවිධත්වයේ වශයෙන් වදාළා. ඊළඟට කාමානං විපාකෝ විපාකේ දැනගන්න. ඉක්කදාම වේදනේය, උප්පච්ච වේදනේය, අපරාපරේ වේදනේය. විපාක වශයෙන් මේ ජීවත් වෙන්න කාල සීමාවේ අපට විපාක දෙනවා. සමහර කර්ම ඊළඟට මතුබාර විපාක දී උප්පච්ච වේදනේය, අපරාපරේ භව සංසාරේ විපාක ලබා දෙන. ඒක තමයි විපාක පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළේ. පස්ස නිරෝධෝ කම්ම නිරෝධෝ. නිරෝධගාමී ප්‍රතිපදාව ආර්ය වට්ටමිකෝ මන්තු. අන්තිම අවසාන 6 වෙනි කාරණය දුක්ඛං වික්ඛවේ වේදිතබ්බං. මානමි ඔබලා දුක පිළිබඳව දැන අවබෝධ කරගන්න. දුක පිළිබඳව පින්නතුල්ලාට අවබෝධය තියනවාද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛා, විප්‍රයෝගෝ දුක්ඛෝ.
අභ්‍යේ සම්පයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා සමහර තැන්වල දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් විස්තර කරලා තිබෙනවා. මේක තමයි දුක පිළිබඳව දැනීම. ඉපදීම දුකක් වශයෙන් තීරුම් අරගෙන ආબોධ කරගැනීම. නිකම්ම වචන වලට සීමා නොවි ජරාවේ කියන්නේ මෙන්න මේ වගේ තත්වයක්. මට ආයේ ගැලවිල්ලක් නැහැ ජරාව කියන්නේ මේ බහල වුණාම. අන්තිමට මගේ ශරීරය අබල දුබල වෙනවා, නැගිටින්න බෑ, වාඩි වෙන්න බෑ, ඇවිදින්න බෑ. සිනාව කියන එක පහ වෙලා යනවා, සිනාවෙත් නැතුව යනවා, දුකමයි තියෙන්නේ. ඒ වාගේ රෝගී තත්ත්වය ගැන ආબોධ, ඒ වගේ ආબોධය ඇති කරගන්නවා. ඒ වගේම මේ දුකයි නිදානේ සම්භාවයක්මයි. ඒකට නම් සමාවක් දෙන්න බෑ කියන්නේ. දුක ඇතිවීමේ හේතුව දන්නේ නැතිද මේ පින්නතුල්ල පිච්චර කාලයක් මනාලා අනිත්‍යයි. බුදුහාමුදුරුවෝ නම් ඒව දේශනා කළේ නැහැ, වෙන කවුරු හරි දේශනා කළා. යායන්තන්නා පූර්ණෝ බයිකානන්දි රාග සාගතා තත්ත සත්‍රා විනන්දිනි. මේ දුක ඇති කලේ තණ්හාවයි. තණ්හාව තමයි ඔබට ප්‍රතිසන්දයගෙන දුන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දුකේ නිදාන සම්භවය පින්නතොල්ලා එපෙදුනේ තෘෂ්ණාවෙන් නෙවෙයිද? සැකයි කියන්නේ. මොකද තණ්හාවෙන් එපෙදුනා කිව්වම ඒක නිකන් පිටක මදිනේ. කාම ලෝකයේ ඉපදුනේ කාම තණ්හාවෙන්. භව තණ්හාවෙන් රූප ලෝකවල ඉපදිනවා, අරූප ලෝකවල ඉපදිනවා. විභව තණ්හාවෙන් සමහර අය දැන් ඉතින් මේ ආයේ භවයක් නැහැ, පුළුවන් තරම්ම කණ්ඩෝන දේවල්, විඳින්න ඕන දේවල්, සැප විඳින්න ඔක්කොම විඳින්න ඕන කියලා මතු භාවයක් නැහැ කියලා මහා විද්‍යා දෘෂ්ටියකින් උත්තර කටයුතු කරනවා. භාවයක් නැහැ කියලා ගන්න ඔය දෘෂ්ටිය මුල් කරගෙන ඇති වෙන කන්න. දුකේ හේතුව තමයි තණ්හාව. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ චතුරාර්ය සත්‍යයේදී දේශනා කොට වදාළා. එතකොට දුකේ තිබෙන විවිධත්වයේ වේමත්තතාව බුදුහාමුදුරුවෝ දේශනා කළා. අදිමත්තං දුක්ඛං පරිත්තං දුක්ඛං. සමහර වෙලාවට ස්වල්ප දුකක් ඇති වෙනවා, සමහර වෙලාවට විදදරා ගන්නට නැකිව සමහර දෙන ජීවිතය පවා නැති කරගන්න දරුණු දුක් හටගන්න. ඒ වාගේ සමහර ජීවිතොර කරගෙන තිබෙනවා. වේදනාව මේ දුක උගලන්න බැරුව. පරිත්තං දුක්ඛං මහන්තං අතිමත්තං දුක්ඛං. දන්ද විරාගයේ කිප්පි විරාගී. දන්ද විරාගයේ කියන්නේ ටික වැඩිලා ගිහිල්ලා මහා දුක් ගොඩක් බවට, වේදනාවක් බවට පත් වෙන දුක්. ණයෙක් පොළගේ කුවක් දෂ්ට කළාම එකම පාරටම සමහර වෙලාවට විස ශරීරගත වෙලා ශරීරයෙන් මරණය හෝ මරණය සමාන දුකටපත් වෙනවා. මෙන්න මේ වාගේ මහණෙනි, මේ විදින සත්වයා විදින දුකේ වේමත්තතාව වශයෙන් විවිධත්වයක් තිබෙනවා. දුක්ඛ විපාකය මොකක්ද? දැන් ඊළඟට අපි දැන් දැනගත්ත හැම දෙයකම විපාකය ඉගෙන ආවා.
දුක්ඛ විපාකය මොකද්ද? තණ්හාව. ඉපදීමද? නෑ, ඒ කිසි දෙයක් නෙවෙයි. හඬනවා, වැළපෙනවා, හැපෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ මේ දුක නිසා සත්තු අනන්ත අප්‍රමාණ වශයෙන් වේදනා විඳිනවා. මහ පොළොවේ හැපි හැපි විලාප ගන්නවා. වේදනාවෙන් මිරිකිලා කෑ ගහනවා. මගේ ස්වාමියා මරුණා, මගේ මව මරුණා, මගේ දරුවා නැතුව ගියා. ආදී වශයෙන් විලාප නගමින් මේ දුක් විඳිනාන්නේ එක තමයි දුක්ඛයන්ගේ විපාකය. සෝචති කිලමති පරිදේවති ආදී වශයෙන් ඔය සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. ඒ වාගේ අවසාන වශයෙන් දුක්ඛ නිරෝධ ප්‍රතිපදාව සහ දුක්ඛ නිරෝධය. මොකක්ද දුක්ඛ නිරෝධය? තණ්හා නිරෝධෝ, දුක්ඛ නිරෝධෝ. තෘෂ්ණාව ප්‍රහීණය වුණාම දුකින් මිදෙනවා. කාමිනී ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දුකින් මිදෙන මාර්ගය. අරියවට්ටම් සෑම තැනදීම මතක් කළ මේ කරුණු හයේදී මේ දෙන කාරණයක් තියෙනවා. ඒක මතක තියාගන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අරියවට්ටම් මේ ප්‍රතිපදාව තමයි. කොහෙන් කැරකිලා ආවත් ලෝකෙ වටේම ගිහිල්ලා කරගිලා ආවා. මේ පංච පාදාරස්කන්ධේ ඉහළට ඉඳලා පල්ලෙහාට මෙනෙහි කරමින් පල්ලෙහා ඉඳලා ඉහළට මෙනෙහි කරා අන්තිමේදී නිවනට යන්නේ එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි බුදුහාමුදුරුවෝ මාර්යා පරාජය කරලා තෘෂ්ණාව බිඳලා නිවනටපත් වෙන පිළිවෙත පරියාය දේශනා කළේ. මුදින් ධාරණය කරලා පුළුවන් තරම් පිළිතුරු ඒ මාර්ගයේ යන්න අනිස්ථාන කරගන්න. මේ උතුම් ධර්ම දේශනාව අප හැම දිනකටම අමා මහ නිර්වාණ සුවපෝධ වීම පිණිස හේතු වේවා ප්‍රාර්ථනා කරගන්න. පටිපත්තියා උදාන් පූජේමි, ධම්මං පූජේමි, සංඝං පූජේමි. අත්ථායිමාය පටිපත්තියා ජාති ජරා